බලාපොරොත්තු වෙනවා. right ප්‍රශ්න අංක 9 කේවල සාමි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන ප්‍රශ්න අංක 9 වගේ නිබන්ධනයේ පිටු අංක 57 මේ නිබන්ධනයේ පිටු අංක 57 2021 3:31 දිනට රශ්මිගේ ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ. ගොඩාක් අයිතම තියෙනවා. පිටුවක් පිරෙන්න ශේෂ පිරික්සුමේ අයිතම තියෙනවා. ගැලපුම් තියෙනවා 6ක් 7ක් තියෙනවා ගැලපුම්. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර, ලී බඩු, තොගය, ගැනුම්, ගෙන ඒමේ කුලී, ආපසු යවුම් බලාගෙන යමු ඉස්සරහට. හරි. අතිරේක තොරතුරු දිනවා. දැන් ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝ අභ්‍යාසය හදලා ඇති. ඔක්කොම ඉලක්කම් එක බලුවට මතක තියෙන්නේ නැහැ. අපි හැමදාම නිකන් පොඩි අදහසක් ගන්න හිම බලාගෙන එනවා. අතිරේක තොරතුරු අංක 1 අවුරුද්ද අගට තොග තියනවලු 110යි පිරිවැය ශුද්ධ ප්ලබ්ධයගේ 100යිලු. තොගක පැහැරීමක් තියෙනවා. 2 උපචිත වැටුප් අවුරුද්ද අගට තියනවලු 14ක් පෙරගෙවු දුරකථන ගාස්තු 2ක් තියනවලු. ඊට පස්සේ 2021 3:31 දිනට උපචිත ගොඩනැගිලි කුලී 6යි කලින් ලද කොමිස් ආදායම් 4යි. අංක 4 ලැබිය යුතු ද මත 4000ක් බෝල් නෑ ලෙස ලියා හැරීමටත් ඉතිරි ශේෂය මත 5% අඩමාන්නය සඳහා ඉඩ හැරීමටත් තීරණය කරාලු. ඊට පස්සේ 3:20 දින ගම් වතුරේ 90000ක තොගයක් හානි වෙලා 75ක රක්ෂණ වන්දි ලැබෙනවලු. අංක 6 ඕන අපිට විශේෂ ගැළපිල්ලක් වෙනවා අලුතෙන් අපි සාකච්ඡා කරා. 21යි 2:20 දින අවුරුද්ද අග කිට්ටුව මේ දින හැම එකක් ගැනම පොඩි සැලකිල්ලෙන් යන්න. විකිනීම හෝ ආපසු එීමේ පදනම මත 50000ක් පිරිවැය වූ තොග 20ක ලාභාන්තිකයක් සහිතව ඉන්වොයිස් කරලා නියෝජිතයන්ට යවවලු. විකුණුම් ලෙස ලියලාලු. වැරද්දක්. විකුණුම් ලෙස ලියද පොඩක් අන්ලයින් කරගන්න. එම තොගෙන් 50ක් විකුණුව බව අවුරුද්දකට නියෝජිතයන් දැනුම් දුන්නලු. දීපී වාර්ෂිකව 10ක් අපි දන්නවා මේක කාගපාදයක් දාලා උන ලියා ගන්න. සරල මාර්ග ක්‍රමයට පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට 10ක් ෂෙයා කළ යුතුය. සරල මාර්ග ක්‍රමයට කියන එක තියෙනවා. 10ක් පිරිවැය මත කියන එකක් තියෙනවා. හරි. දීපල පිරිවෙත් සහ උපකරණ වාර්ෂිකව පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට 10ක් ෂෙයා කළ යුතුය. ඔක්කොම තියෙනවා. right. ජර්නල් සරහන් පුතේ මම කියනවා විතරයි. ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදනවා. ආකෘති මට ගාන හදපු අය ඉන්නව නම් ටක් ගාලා කියන්න ලාභය කීයක් ආවද ඔයගොල්ලෝගේ? ගාන හදපු අය ඉන්නව නම් මට ඉක්මනින් තොරතුරු දෙන්න. ඔයගේ ලාභ කීයක් ආවද? කවුරුත් හදලා නැහැ නේද? ගැලපුම් ගොඩක් තියෙනවා. වටින ගානක් එහෙනම් පුළුවන් තරම් වැඩේට සම්බන්ධ වෙලා ඉන්න. හැදුවා බැලන්ස් වෙන්නේ. මේකත් ලොකු දෙයක් ඉතින්. බැලන්ස් නොවෙන්න හදාගන්න එක ලේසි වැඩක්ද බල. නේද චතුර? බලමු අපි. මොනවයි පොඩි අඩුපාඩුවක් කළා ඇති. අපි නම ලියමු. රශ්මිගේ ව්‍යාපාරේ. නමට ලකුණක් හම්බ වෙනවනේ බලන්න. ඒ ලකුණ තියෙනවද කියලා? රශ්මි ව්‍යාපාරය පේනවද බෝඩ් එක? පේනවා. 2021 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ලාලා ප්‍රකාශනය නෙවෙයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලාභාලාභ ප්‍රකාශනයක් නෙවෙයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය රුපියල් 1000 නැත්නම් ආදායම් ප්‍රකාශනය. මෙන්න ආකෘතිය ඉහළම විකුණුම් රෝලක් තිබ්බා. විකුණුම් පිරිවැය ආරම්භක තොගය ඒ කියන්නේ 20.4යි එක තොගය. ගැනුම් 21.3.31 තොගය. දල ලාභය එකතු කළා වෙනත් ආදායම් බෙදා හැරීමේ වියදම්. මම කෙටියෙන් ලියන් එනවා. බෝඩ් එක පේනවද පැහැදිලිව? ඔව් සර්. හොඳයි. පරිපාලන වියදම් වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්.
අන්තිමට ශුද්ධ ලාභයක් හරි අලාභයක් හරි අපි ඒක අන්තිමට බලමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රශ්මි ව්‍යාපාරය මම මේක කියන අතරේ මට මතක් වුණ එකක් කියන්නම් ඔයාලට මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය ගැන සූදානම් වෙන්න. වගේ ටීචර්ස් ගයිඩ් එක ගුරුවත් පොත බලන්න. ඊට පස්සේ YouTube එකේ මොන හරි කවුරු හරි උගන්වපුවා තියෙනවා නම් බලන්න කමන්නේ. අපි සූදානමකින් ලැබෙන සතියේ ඉන්න නිෂ්පාදන පිරිවැය ලේඛනය පටන් ගන්නවා. නිබන්ධනයත් අරගන්න. ගැටලුවක් තියෙන අය මට PDF එක ඉල්ල ගන්න මගේ. රශ්මි ව්‍යාපාරය 2021 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බලන්න නමට අදාළ ලකුණු දෙක වාට ලැබෙනවද කියලා. මුලින්ම ජංගම නොවනවත්කම් වර්ග 3යි පිරිවැය සමුච්චිතශය ධාරණ අගය ජංගම වත්කම් මුළු වත්කම් හිමිකම් ජංගම නොවන වගකීම් ජංගම වගකීම් right හිමිකම් හා වගකීම් පිළිතුර ලැබෙයි අපිට. අපි මේ දැන් මේ අභ්‍යාසයේ තියෙන ප්‍රශ්න තමයි පුතේ ඔයාලට මේ සුපුරුදු පරිදි අංක 1 ගැලපෙල්ලෙන් පටන් ගන්න යන්න එපා. මොකද දන්නවද? එහෙම හදපොයේ හිටියනම් දැන් ගාන හැදුවා කියවනේ චතුර එහෙම හදලානේ. හදපොයේ හිටියනම් ඔයාලට තේරෙයි අංක 1කින් පටන් ගත්තට පස්සේ ආයි මගට ගිහිල්ලා තොග සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් එනවා. හරිද? තොගවල අඩුපාඩුවක් හදන්න එනවා. එතෙන්දී ආයව අමාරු වෙටෙන නිසා අංක 1කින් වැඩේ පටන් ගන්න එපා. අපි බලමු තොග සම්බන්ධ තියෙන ගැළපෙළ ටික ඔක්කොම ඉවර කරලා අවසන් තොග ගිණුම්ගත කරන්නෙමු. හරිද? මම මේ පෑනට දින්තට ටිකකුත් පුරව ගන්න ගමන් ඉන්නේ. right. හරි. මම අංක 1 ගැළපෙළ හැදුවොත් වෙන දේ තමයි දැන් ඔයාලට අත්දැකීම් ඇති හදලා නම් අවසන් තොගේ නැවත වෙනස් වෙනව නේද? හදපොය මට කියන්න බලන්න අවසන් තොගේ ආපහු වෙනස් වෙනවනේ අපි ළඟ නැති තොග ගැන අපි ළඟ නැති තොග ගැන පස්සේ වාර්තා වෙනවනේ. මට පුළුවන් නම් කියන්න අපි ළඟ නැති තොගයක් ගැන වාර්තා වෙනවා. නැත්නම් අවසන් තොගේ සම්බන්ධ තව සම්බන්ධ වෙන ගැළපෙල්ලක් තියෙනවා. ඒ ගැළපෙල්ල මොකද්ද කියලා කියන්නේ? ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා අපි කතා කරලා තියෙන්නේ. කීවෙනි ගැළපීමද? ගැළපුම් අංක කීයද? 6. හා ගැළපුම් අංක 6. 6 නෙවෙයි 7. 6 ඔව් හරි. මට දැන් පේනවා අඩුයි. 6. 7 තියෙන දීපේ උනේ. එහෙනම් පුතේ ඒක හදලා ඉන්න ඕන. ඒක අවබෝධයක් නැතුව ලිව්වොත් ඔයාලට පොඩි වෙනසක් තමයි වෙන්නේ. නැවත මෙයා හදන්න වෙනවා. මොකද අපේ ළඟ තියෙන ඇත්තම අවසන් තොගේ නෙවෙයි මේ තියෙන්නේ. ඒ නිසා. right. මොකද මේ ගැළපෙල්ලෙත් පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක හරියට අවබෝධ කරගමු. මම ඉස්සෙල්ලාම එහෙනම් ගැළපුම් අංක 6 හදලා ඉන්නවා. 6 හදන්න නැතුව ඔයාට අංක 1 හදන්න ගියා නම් වරදිනවා. චතුර කොහොමද කරේ? ඉස්සෙල්ලා 1 හැදුවද? හැදුවේ. එතකොට වැරදුනා. බැලන්ස් නොවෙන්න ඕනේ. 1 හේතුවක් ඕනේ. ඉස්සෙල්ලාම අල්ලලා දුන්නා. එහෙනම් අභ්‍යාස අංක 6 කියවමු කවුරුත්? 20යි 21 2යි 20 දින. මම ටයිම් ලයින් අඳින්න ඉඩ නැහැ බෝඩ් එකේ. විකිණීමේ හෝ ආපසු එීමේ පදනම මත 50000ක් පිරිවැය වූ තොග කාකපාතයක් දාලා යන්නේ. පිරිවැයට 20%ක ලාභාන්තිකයක් සහිතව ඉන්වොයිස් කර. පිරිවැය වූ තොග කිව්වහම ඒක නිකම්ම ගම්ම වෙනවා. ඒ වුණත් කාකපාතයක් දාලා යන පිරිවැයට 20%ක ලාභාන්තිකයක් සහිතව ඉන්වොයිස් කර නියෝජිතයන් වෙත යවා ඇති අතර ඒ විකුණුම් ලෙස ලියා ඇත. රයිට්. මට කියන්න පුතේ මේකේ විකුණුම් මිල කීයද? මම මෙහෙම අහන්නම්කෝ. පිරිවැය 50000යිනේ. ලාභය කීයද? කාලේ ගන්න බෑ. ඉක්මනට. ලාභය කීයද? අයිත් කියන්නේ ලාභය කීයද? 10000යි.
10000යි. ඒ හයියෙන් කියන මට කියනවාද අඩුවෙන් ඇහෙන්නේ. පිරේ 50000යි 50000ට 20ක් බලන්න. 10ක් 5000යි 20ක් 10000යි. නේ? 50000න් 20ක් කියන්නේ 10000යි. බලන්න හරිද කියලා? 10ක් 5000යි 20ක් 10000යි. හරි එහෙනම් මේ විකුණු මිල කීයද ඉක්මනට? 60000යි. ඔන්න දැන් වැඩි අහුවෙනවා. මෙයා 60000ක් යවල විකුණපම් බැරි නම් ආපහු එවපන් කියලා. හැබැයි මේක විකුණුම් ලෙස ලියලා. ඒ කියන්නේ ණයගෙති හර විකුණුම් බැර කියලා ලියලා. වැඩේ වැරදීනේ. හැබැයි එම තොගෙන් 50%ක් විකුණලා. දැන් ඔයාලට තේරෙනවද? ණයගෙතියෙන්ටත් එකතු කළා. විකුණුම් වලටත් එකතු කළා 60000ක්. එකෙන් භාගයක් ඇත්තටම විකිනිලා. බොරුවට කරපු වැඩේ වැරදි විදිහට කරපු වැඩේ. නමුත් දැන් භාගයක් විකිනිලා. එහෙනම් කොච්චර විකිනිලා නැද්ද මට කියන්න? 30000ක තොග විකිනිලා නැහැ. ඒ නොවිකුණුණු තොග විකුණුම් ලෙස ලියපු එක නිවැරදි කරන්න තියන්න ඕන දිත්ත සරහන මට කියන්න හරබර සරහන. ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. පුතේ එහෙම තමයි ලියලා තියෙන්නේ දැනට 60000ම. ණයගෙති හර විකුණුම් බැර කියලා 60000ක් ලියලා මෙයා. දැන් අපිට කියන එකෙන් 30000ක තොග විකිනිලා නෑලු. විකුණුම් හර 30යි ණයගැති හා හරිද කාමින්දි? විකුණුම් අඩු කරන්න ඕන ආදායම් අඩුවීම හර ණයගෙති වත්කම අඩු කරන්න ඕන ණයගෙති බැර. වගේ පොදු ජයන් ලියන්න මට ලියන්න ඉඩ නෑ. විකුණුම් ගිණුම හර 30000යි ණයගෙති ගිණුම බැර 30000යි. හරි? එහෙම ලියලා විකුණුම් හර 30000යි ණයගෙති බැර 30000යි. එහෙම ලියලා මම පෙන්සලක් හොයලා බැලුවේ. කමන්නේ පෑනෙම ලියමු. ඔයාගේ ශේෂ පරීක්ෂුමේ විකුණුම් වලින් අඩු කරන්න 30ක්. අපි විකුණුම් තියනවා 9,43,000කින් 30ක් අඩු කරන්න. 30000ක් අඩු කරන්න. සහ වෙළඳ ලැබිය යුතු ගිණුම් වලින් 30ක් අඩු කරන්න. වෙළඳ ලැබිය යුතු ගිණුම් වලින් 30ක් අඩු කරන්න. 30ක තොග විකිණී නැත. right ඒක පැහැදිලි නැති අය ඉන්නවා නම් ඉක්මනට කියන්න මට ආයෙ වතාවක් කියලා දෙන්න පුළුවන් ගැළපෙilla ඉවර නෑ. ඒ ගනුදෙනුව ගැන. හරි ඔක්කොම පැහැදිලි. හරි 60ක විකුණුවා කියලා ලිව්ව ඇත්තටම වික්කේ නැතුව යවුව එක 30ක විකිනිලා එහෙනම් අර නොවිකුණුණු 30 අපි ඉවත් කරා විකුණුම් හර ආදායම අඩු කරා ණයගෙති බැර ණයගෙතියෙන් ගනුත් අඩු කරා. ඊළඟට අපිට අයිති තොග පිට තියෙනවා. මට අයිති වුණාට වෙනත් කෙනෙක් ළඟ තියෙනවා. සින්දු කැල්ලක් නෙවෙයි බය වෙන්න එපා. මට අයිති වුණාට වෙනත් කෙනෙක් ළඟ තමයි තියෙන්නේ. මගේ තොගේ. නේද? මට අයිති තොගේ වෙනත් කෙනෙක් ළඟ තියෙනවා. මට කියන්න මට අයිති වුණාට පිට කෙනෙක් ළඟ නියෝජිතය ළඟ තියෙන තොගවල පිරිවැය කීයද? 25000යි 25000යි. මේ 50000න් භාගයයි. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් 30000න් 30000 කියන්නේ විකුණුම් මිලනේ. පිරිවැයට 20ක් අයින් කරන්න ඕන. ඊට වඩා ලේසි 50000න් භාගයක් පිට තියෙනවා. එහෙනම් දැන් මට අයිති නමුත් මම භෞතිකව ගණනය කරද්දි මට අහුවෙන්නේ නැති තොගයක් පිටක තියෙනවා. දැන් ඒකට මොකද කරන්නේ? කවුතර අවසාන තොගයට එකතු වෙනවා. අවසන් තොගයට එකතු කරනවා. හරි. ඔන්න ප්‍රශ්නේ ඉන තැන. මම පොඩ්ඩක් මගේ ගාන මැද්දාවෙන් හදලා පෙන්නන්නම් මේක මකලා ආයිත් මම ලියන්න මොකද දැන් අර මගේ ලැප් එක පුතේ ලබන අඟහරුවාද දෙන්නම් කියලා කිව්වා. අදත් මම කෝල් කරා. එතකන් මම මේ ඩෙස්ක්ටොප් එකකින් වැඩේ කරන්න යන්නේ. මම ගියේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ Windows නෙවෙයි තියෙන්නේ Linux. ඉතින් එහෙම ගැටලු ටිකක් මැද්දේ වට කොහොමද අපි වැඩේ කරන් යනවා. ඒ නිසා මට ස්ට්‍රීම් මේ බෝඩ් එකේ සම්පූර්ණ පරාසය ගන්න විදිහක් නැහැ මොන හරි මට තියෙන දැනුමේ අඩුකමක් තමයි. නමුත් මේකේ මට ඒක ගන්න තේරෙන්නේ නැහැ. ලැප් එකේ නම් ඔයක ඔටෝ ෆෝකස් වෙනවා ඔක්කොම හරි. රයිට් මේකට එමු. ඔව්. දැන් අවසන් තොග ගැන මම මේ කතා කරන්නේ. මම මේක ලියලායි මකනවා. අවසන් තොග වල පිරිවැය. මම මෙහෙම ලියන්න. අවසන් තොගේ. හරි? මම කොටස් දෙකකට බෙදා ගන්නවා. තොග වර්ග දෙකක් තියෙන. එකක් මගේ ළඟ තියෙන තොගේ අනිත් පිට තියෙන තොගේ. හරි?
මගේ ළඟ තියෙන තොගේ පිරිවැය කීයද කියන්නේ? අතිරේක තොරතුරු අංක එකට එන්න දැන්. අතිරේක තොරතුරු අංක එකට එන්න දැන්. ඔහුගේ ටික නිකන් හිටියනම් ඔන්න කේස්. අරව බලලා තිබ්බනම් හොඳයි. තව දේවල් අලුතෙන් ඉගෙන ගන්නවා දැන් අද. මගේ තොගේ පිරිවැය කීයද? මම භෞතිකව ආගණනය කළ තොගේ පිරිවැය කීයද? 1,10,000. 1,10,000යි. ඒක මාකට් එකේ විකිණෙන්නේ කීයටද? ලක්ෂය. ලක්ෂයයි. ආ. ඊට පස්සේ අර පිට තියෙන තොගේ මම මෙහෙම ගන්නම්. මේ හොලියොත් කේස් එකක් කරනවා. සුද්ධ උපලබ්ධියගේ මේ කැමති විදිහට ගන්න පුළුවන්. 100යි. පිට තියෙන තොගේ මේ අංක එක කිව්වේ මගේ තොගේනේ. අංක දෙක කිව්වේ මම පිට තියෙන තොගේ. ඒකේ පිරිවැය කීයද? 25,000. 25,000 යන බොහොම හොඳයි. ඒකේ සුද්ධ උපලබ්ධියගේ කීයද? 30,000. 30,000. ඒක විකිරෙන්නේ 30,000ට. මෙහෙම වෙලාවක උන හරි සැලකිල්ලෙන් මෙහෙම වෙලාවක අවසන් තොගය ආගණනය කරද්දී මේ තොගේ ඇතුලේ කොටස් දෙකක් අපි හඳුනා ගන්නවා. හරිද? හරි සැලකිල්ලෙන් ගන්න. මේ දෙකෙන්ම අඩු වගේ තමයි ගන්න. දැන් මේ මගේ ළඟ තියෙන තොග වලින් ගන්නවා මෙන්න මේක 100. පිට තියෙන තොග වලින් ගන්නවා මේක. හරි? අඩු වගේ කියන එක ගන්න එහෙමයි. right. එහෙමනම් මේ මුළු තොග වල සම්පූර්ණ තොග වල පිරිවැය කීයද කියලා කියන්න මට. ගලියා ගන්න ඕන පිරිවැය කීයද? මට අයිති වූ මගේ ළඟ තියෙන සහ පිට තියෙන තොග වල පිරිවැය කීයද? 1,25,000. 125යි. එහි සුද්ධ උපලබ්ධියගේ ලෙස මම ගන්න කීයද? පිළිතුරු දෙකක් දෙන්නම්. 130ද 125ද? ගෙස් කළා කිය. 130ද 125ද? ප්‍රශ්නයක් නේ? හරිද? මේ දෙකේම අපි ගන්නේ අඩු අගය. හරිද? මේ දෙකෙන් වර්ග දෙකක් නම් අපි අඩු අගය තමයි ගන්න. එහෙනම් පිරිවැය 135යි මෙතන වැරදි. පිරිවැය 135යි මෙතන. 110යි 25යි පිරිවැය 135යි. ඉස්සල කියන එක පැහැදිලිද කියලා? පිරිවැය 135යි පැහැදිලිද? සුද්ධ උපලබ්ධියගේ ලෙස ගන්නේ මෙතනින් 100 මෙතනින් 25 දෙකෙන් අඩු වගයන් දෙක ගන්න 125යි. right මේ කතාව පැහැදිලිද කියන්නේ? මේ පළවෙනි වතාවට ඉගෙන ගන්න. තොගේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක වෙන වෙනම ගෙනල්ලා අපි අඩු වගේ ගනිද්දි මෙහෙම තමයි ගන්න. මෙතන අඩු වගේ 100 පිරිවැය සුද්ධ උපලබ්ධියගේ මෙතන අඩු වගේ 25. දැන් අඩු වගේ කියලා ගන්න මේ වගේ කීපයක් තිබ්බනම් තොගේ ওই වගේ ඒ හැම එකකින්ම අඩු වගේ තමයි ගන්න. කාණ්ඩේ වෙන වෙනම ගන්න. right අපි ගත්තතින් තොග කපා හැරීම කීයකින්ද කරන්න ඕන? දහයකින් කරන්න ඕන. හොඳින් බලන්න දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් වෙන්න. මට බනින්න එපා. මට මේක සමාගම් ළඟට ගිහිල්ලා උගන්වන්න තිබ්බා. ඉතුරු කරන් ගිහින්. හැබැයි දැන් සෙකන්ඩ් ලෙවල් එකටත් ඇවිල්ලානේ තියෙන්නේ. මට හිතුණා මේක කියලා දුන්නට කමක් නැහැ කියලා. මේ සෙකන්ඩ් ලෙවල් එකේ මුල් ගණන් මීට වඩා ලේසි. හරි? ඔන්න වෙන දේ. එහෙම නැත්නම් ඔයාලට තව ෂෝට් කට් එකක් තියෙනවා. දැන් ඔයාලට ඇත්තටම තොග කපා හැරීම කරන්න ඕන 10කින් විතරයිනේ. මුල් ගල පිළ බැලුවාම. නේ? තොග කපා හැරීම කරන්න ඕන 10කින් විතරයි. එහෙමනම් අවසන් තොග වල පිරිවැය කීයද? 135යි 10කින් තොග කපා හරින්න. මෙයාගේ ප්‍රශ්නයක් නැහැ. මෙතන විතරයි අඩු වෙලා තියෙන්නේ. මේ තොග ටික මිල අඩු වෙලා නැහැ. right. ආයි පැහැදිලි කිරීමක් අවශ්‍යයි මට කියන්න ඉක්මනින්. සද්ද නැතුව නම් ඉන්න එපා. ආයි ඊළඟ ප්‍රශ්නට ඔයාලට මේක වද දෙයි එහෙම උනොත්. කාවින්දි හරිද වැඩේ? හරි සර්. ඔව් අපිට ආයි එනවා. හෂාර හරිද? ඔව් හරි සර්. චතුර? අනුෂිකා?
අනුෂිකා හරි සර්. හරි එහෙනම් මම ඉස්සරහට යනවා බොරුවට නම් හරි කියන්න එපා ඇත්තම තේරුම් නැත්නම් කියන්න මෙසේජ් එකක් හරි දාන්න මම බොරුවට හරි කිව්වස ආයි කියලා දෙන්න කියලා මට මෙසේජ් එකක් හරි දාන්න චතුර දිසානායක බැලන්ස් කරලා තියෙනවා නේද හොඳයි සමහරවිට අඩුපාඩු සහිතවත් බැලන්ස් වෙන්න පුළුවන් බලමු අපි චෙක් කරලා හරිද මෙන්න මේක විශේෂයෙන් නෝට් එකක් දාගන්න ඕගොල්ලෝ මෙහෙම වෙලාවක අපි ගන්න හැටි පිරිවැය කියන එක පුතේ සත්‍ය වටිනාකමක් පිරිවැය කියන්නේ සත්‍යාගයක් මේ ශුද්ධ උපලබ්ධියගේ තමයි අපි වෙනම ඇස්සමේන්තු කරන වටිනාකමක් වෙන්නේ. ඒ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියකින් අඩු වගේට තොග ආගණනය කරද්දී යන සිස්ටම් එක මේක. හරිද? ඇත්තටම දැන් වෙන බාහිර කතාවකුත් කියන්න තියෙනවා. ඉතින් තේරුමක් නැහැ නේ. කමක් නැහැ දෙක්තරා ඔයාලෙන් පස්සේ මේ ඕනේ නැහැ. අපි මේකට එමු. කාලේ වගේ වටිනවනේ අද කරන්ට් එක නැතිලා උපදූප කියලා වැඩක් නැහැ. එහෙනම් දැන් අපි අවසන් තොග ගලපමු. දැන් මට ඔයගොල්ලෝ කියන්න තොග ගිණුම් අවසන් තොග ගිණුම්ගත කිරීමේ ditth සරහන. මුලින්ම මම තොග පිරිවැයට ගිණුම්ගත කරනවා. ලියලා පස්සේ සුද්ධ උපලබ්ධියකට ලියා හරිනවා. පළවෙනි සරහන මට ඉක්මනින් කියන්න. පළවෙනි සරහන මට ඉක්මනින් කියන්න. දැන් වැඩේ කියලා දීලා තියෙන්නේ පිරිවැය මෙන්න සුද්ධ උපලබ්ධියගේ මෙන්න. දවා දන්නවා ලියන හැටි. ජර්නල් සරහන කියන්න. ditth සරහන කියන්න ඕ. අවසන් තොග ලියන ditth සරහන කියන්න. මොන ගිණුම හර මොන ගිණුම බැරද? ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම් බැර. ආන්න හරි. තොගේ හර විකුණුම් පිරිවැය බැර. මෙන්න මම ලියනවා තොග ගිණුම හර. right? තොග ගිණුම හර. හරි? මං ගිණුමක් ගහලා ඉන්න නැත්නම් ඔයාලට මේක කියලා දෙන්න බැරි වෙනවා. මට මේ ඉඩ කඩ නැතුව තියෙන ප්‍රශ්නේ. මම මෙතනින් පොඩක් ඉඩ ගන්නම්. මෙන්න තොග ගිණුම හර. 135යි. පිරිවැය නෙලියන් විකුණුම් පිරිවැය බැර. පළවෙනි එක නිසා මෙච්චර කියලා දෙන්නේ. කීයකින් ලියා හරින්න ඕනද දැන්? 10කින්. ඔගේ ජයන්ලි ලිව්වද? තොග ගිණුම හර විකුණුම් පිරිවැය ගිණුම බැර කියලා ලිව්වද? 135. දෙපාරකට ලියලා තියෙන පුළුවන් සමහර වඩා හොඳයි එකපාරට ලියමු. තොග හර විකුණුම් පිරිවැය බැර. හරිද මට ඉක්මනින් කතා කරන්න ඕනේ. දැන් පේන්නේ නැති නිසා ඔයගොල්ලෝගේ වචන තමයි මාව ඉස්සරහට ගෙනියන්නේ. ඔව් ගැටලුවක්ද නැත්නම් ඔව් අහන්න. ඇයි 125 ලියන්නේ නැතුව 135 ලියන්නේ? හරි. දැන් මේ කතන්දරේ ඔක්කොම පැත්තකට දාන්නකෝ. මේක පැත්තකට දාලා හිතන්න පිට තියෙන අපේ නෙවෙයි. මගේ ළඟ ඉතුරු වෙච්ච තොග තියෙනවා 135කට ගෙන ආපුවා. හැබැයි ඒ ටික මාකට් එකේ විකිනින්නේ 125කට. මෙතනින් 125ක් අඩු කරොතින් මට මෙතෙන්ට ලැබෙන පිළිතුර වෙනස් වෙනවද නැද්ද විකුණුම් පිරිවැය? වෙනස් වෙන. ඔව් ඒක තේරෙන්නේ නැත්නම් කියන්න මම ටක් ගාලා උදාහරණයක් කරන් පැහැදිලි කරනවා. මම මේ කියලා දුන්නා කලින්. නමුත් ආයි කියලා දෙනවා. හෂාර දැන් මතක් කරනවද නැත්නම් ටක් ගාලා පැහැදිලි කරන්නද? ඔව් සර් ඒ කියන්නේ අර දැන් පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය යන දෙකෙන් අඩු වගේටනේ සටහන් කරන්නේ. ඔව් ඒකට තමයි සටහන් කරන්නේ. තාම එතනට එනවනේ. ඉස්සෙල්ලා ලියන්න ඕන පිරිවැයට. පිරිවැයට ලියලා තමයි කපා හරින්නේ. හරි අපි මේක ලියමු. ලියලා මම පැහැදිලි කරන්නම්. මට දැනනවා අට දෙන ගැටලුවක් තියෙනවා කියලා. පිරිවැයට ලිව්වා. මෙන්න 135යි. දැන් දෙවනුව කපා හරිනවා. තොග ගිණුම බැර ලාභ ගිණුම හර වෙනත් වීදම් තුල ලියනවා. තොග අලාභ නැත්නම් තොග කපා හැරීම 10යි. තොග කපා හැරීම කියලා ලියනවා 10ක්. හරි? දැන් තොග ගිණුම බැලන්ස් කරාම ඔයාලට කීය දෙන්නේ වටිනාකම? 125යි. අන්න එයා තමයි ගිහිලා ලියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔන්න අවසන් තොග පිළිබඳ තත්ත්වය. එහෙනම් දැන් තේරෙනවද? ලේසි නෑ. ඔයාලට ඕන නම් 2012 විභාගේ උසස් පෙළ විභාගේ 13 විභාගේ මෙච්චරම ලොකු ඒවා නෙවෙයි. ඉතින් තියෙනවා ඒ වගේ සමාගම් එක දීලා ඒවත් චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න. ඒකට වඩා මේක අමාරුයි.
ඔන්න අවසානයේ ඉතුරු වෙන්නේ ඔච්චරයි. දැන් හෂාරගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නයි යන්නේ. හොඳට අහගන්න. මේ කතන්දරේ මේ සමාගම් ගන්න එහෙම් පිටින්ම මතක කරන්න. අපි දැන් ගැලපුම් දෙකක් කරලා ඉවරයි. මේක දිස්සහනයි කියලා යන්න ඊළඟ එකට එන්න කලින්. ඔයාලා ලිව්ව තොග ගිණුම හර 135යි විකුණුම් පිරිවැය බැර 135යි. දෙවනුව ලියනවා ලාභ ගිණුම හර 10යි තොග ගිණුම බැර 10යි. හරිද? ඉස්සෙල්ලා කියන්නේ ඒක ඕකේද කියලා? ලියලා ඉවරද කියන්නේ? හරි සර්. හරි. දැන් අහගන්නකො මෙහෙම. මොන පොඩි උදාහරණයක්. අද උදේ මං කඩයක් පටන් ගන්නවා පොල් කඩයක්. පොල් විකුණන්න පටන් ගන්නවා. මම රුපියල් 50 ගානේ පොල් ගෙඩි 10ක් අරන් එනවා. රුපියල් 50 ගානේ ගෙඩි 10ක් අරන් එනවා. කීයක් වියදම් වුණාද මට මේක ගන්න? 500. 500. හරි මේ තියෙන ගැනුම් මේ තීරු ගැන හිතන්න එපා මම නිකන් ලියන. මේ ටික විකුණනවා මෙයින් 100 ගානේ පොල් ගෙඩි 8ක් විකුණනවා. කීයද මගේ ආදායම? විකුණුම් 800. 800. තුමට නිකන් ලාභය කියලා ඉන්න බලන්න ඉස්සලා. හාරසිය. 400. හොඳයි. දන්නවනේ දැන් මේ බලන්නකෝ. අපි ගිණුම් කරන්නේදී ඒක හොයන්නේ උඩින්ම ලියනවා විකුණුම්. දැන් මේවා හිතන්න එපා. විකුණුම් 800යි. අඩු කරන්නේ මොකද්ද එකෙන්? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අඩු කරද්දී අපි ගන්න ක්‍රමය තමයි ගැනුම් තියනවා 500ක. 500ක පොල් ගෙනල්ලා තියනවා. හරි 10ක් ගෙනල්ලා 8ක් වික්කහම පොල් ගෙඩි කීයක් ඉතුරුද? දෙකක්. එකක් කීය ගාන ගෙනාවුවද? 50. එහෙනම් ඉතිරි තොගේ පිරිවැය කීයද? 100. ගෙනාව 500ක තොග ඉතිරි 100ක තොග. එහෙනම් මෙයා කීයක තොග විකුණලාද? 400ක් පිරිවැය තොග විකුණලා. ඒ නිසා ලාභය කීයද වා කියන්නේ? 400. කාටත් ඕක තේරෙනවද කියන්නේ ඉස්සෙල්ලම ඉක්මනට කියන්න. අනේ කාලේ ගන්න එපා. ඔව් සර්. හරි. දැන් මොන පුතේ මම වෙනස් කරන වැඩේ. මේ ඉතුරු වෙච්ච පොල් ගෙඩි දෙක තියෙනව නේද? මේවයි වට ප්‍රමාණය මැනලා බැලුවා මොකක් හරි විදිහකට බැලුවාම දැන් මේවා පොඩි පොල් ටිකක් එක පොල් ගෙඩියක් විකිනෙන්නේ රුපියල් 30 ගානේ. දැන් මේ තියෙන තොගවල පිරිවැයනේ. මං ගෙනාපු ගානනේ 100. හැබැයි මේ පොල් ගෙඩි දෙක විකිනෙන්නේ එකක් 30 ගානේ. දැන් පොල් ගෙඩි දෙකම විකිනෙන්නේ කීයටද? පොල් ගෙඩි දෙකේම ශුද්ධ උපලබ්ධයගේ කීයද? 60. 60යි. දැන් පිරිවැය 100යි ශුද්ධ උපලබ්ධයගේ 60යි. පිරිවැය 100යි ශුද්ධ උපලබ්ධයගේ 60යි. දැන් ඔයා ගිණුම් ගත කරන්නේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයකින් අඩු වගේද? හෂාර මට කියන්නේ කීයටද ලියන්නේ? 100ද 60ද? 60. හරි. ඔයා කියන දේ අපි 60 ලියලා බලනවා. ওই තත්ත්ව වෙනස් වුනේ නැහැ. හොඳයි දැන් 500ක පොල් ගෙනාවා. අවසන් තොග කීයක් තියනවද? ඔයා කියන්නේ කීයද අවසන් තොග? 60යි. අවසන් තොග මෙතනින් 60යි කියලා අඩු කරපු ගමන් ඔයාට එනවා විකුණුම් පිරිවැය 440යි. ලාභය 360යි. right. ලාභය ගැන කියන්න කලින් මට කියන්න මේ දාලා ලාභය. ඔයා ඇත්තටම 440ක පොල් වික්කද? හෂාරා. හෂාරෙන් මං ඇහුවේ ඇත්තටම 440ක පොල් වික්කද? නෑ. කීයක පොල්ද වික්කේ? 400ක. එහෙනම් ඔයාලට තේරෙනවද මෙතනට ශුද්ධ උපලබ්ධියගේ දැම්මොත් වෙන වැඩේ තේරෙනවද? ඔව් සර්. හා. එහෙනම් අපි කරන්නේ මෙතනට ශුද්ධ උපලබ්ධියගේ දාන්න බෑ. තොග පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩාත් අඩු වගේට ගිණුම්ගත කළ යුතු උවද විකුණුම් පිරිවැය යටතේ ශුද්ධ උපලබ්ධියගේ අඩු කළ නොහැකිය. ඊට හේතුව එවිට විකුණුම් පිරිවැය අසත්‍ය අගයක් ලැබෙන බැවින්. නැත්තම් විකෘති අගයක් ලැබෙන බැවින්.
හරි. ඒ නිසා අපි මොකද දන්නවද කරන්නේ? ඇත්තටම ඉතිරි තොගවල පිරිවේ 100යි. හා. ඉතිරි තොගවල පිරිවේ 100යි. මෙතනින් අඩු කළා. එහෙනම් අවසන් තොග ගිණුමට අපි හර කරන්නේ 100යි. අන්න අර කලින් කතාව. හරි? දැන් ඔයගේ ඔක්කොම හරියනවා මේ බලන්න. මෙතෙන්ට එනවා ගානට 400 එනවා. ඒතර දල්ලාභය කීයද? 400යි. දල්ලාභය 400යි. ඔතෙන් නිකන් පැහැදිලිද කියන්නේ? ඔව් සර්. ඔව්. දැම්මට දැනගන්න ලැබෙනවා මේ තොගේ අගේ අඩු වෙලා. කීයකින් අඩු වෙලාද තොගේ අගේ? 40කින්. එහෙනම් වත්කමක අගේ අඩුවීම තුලින් මට අලාභයක් ජනිත වෙලා. එහෙනම් මම කරන්නේ තොග කියන වත්කම අඩු කරනවා. මතකයි වියදම් නිර්වචනය මතක් කරලා බලන්න අපහු. අයිතිකරුවන්ට දෙන්නේ නැතුව වත්කම් අඩුවීම හෝ වගකීම් වැඩිවීමේ ස්වභාවයෙන් හිමිකම පහළ යනවා. ඔව් මෙන්න වත්කම් වල අගේ අඩු වෙලා අන්තිම පොල් ගෙඩි දෙකේ වටිනකම 40කින් අඩු වෙලා. පත්තොග ගිනුම බැර කළා. ඒක වියදමක් ලෙස හඳුනා ගන්නවා. හරියට ණය ගෙතිය බොල් වුණාම හඳුනාගත්තේ. ණය ගෙති බැර බොල් ණය හර. ඒ හා සමානව තොග බැර ලාභ හර. තොග අලාභ හර. ණය ගෙති බැර බොල් ණය හර වගේ. දැන් අපිට තොගේ යගේ හරියට පෙන්වනවා 60යි කියලා ගිනුම බැලන්ස් කරාම. එයා තමයි මගේ වත්කම. එයා ගිහිල්ලා ලියනවා ජංගම වත්කම යටතේ. පැහැදිලිද? ඔව් සර්. ඔව්. ඔය ගැලපිල්ල ওই විදිහට මම කියලා දුන්නා. අපේ ගැලපුම් අංක 1ේදී. හෂාර හිටියේ නැද්ද එදා? අවසන් තොග ගැලපීම, ශුද්ධ ප්‍රත්‍යයකට කපා හැරීම. මතක නැහැ. හරි. එහෙනම් හේතුව පැහැදිලි ඇති. දැන් ඔයාගේ වැඩක් තියෙනවා. ඔයා නැවතත් අංක 1 ගැලපීම, අවසන් තොග ගැලපීම නැවත බලන්න ඕන. දැන් මේක එහෙම අතරින්න පුළුවන් වැඩක් නෙවෙයි. අතරිනවා නැති ඔක්කොම අතල්ලා දාන්න ඕන. නේ? මේක දැන් වලකට බැස්සනම් අපි ඒකෙම ගොඩෙන්න ඉපයි. දැන් මේක තමයි අපිට ගොඩ යන්න තියෙන මාර්ගය. එහෙනම් ඔයා තනියම කොහොම හරි නැවත නැවත උත්සාහ කරමින් මේ පළවෙනි ගැලපීම, තොග ගැලපීම තියෙන පැති පරාසයන් ගැන හොඳ අධ්‍යයනයක යෙදෙන්න ඕන. අපි පස්සේ තොග පිළිබඳ ප්‍රමිතය කතා කරනවා. LKS 2 තොග ඉන්වෙන්ටරිස්. ඒකෙදි තව දේවල් මේකට ඇඩ් වෙනවා. ඒ නිසා අර මූලික සරල කොටස බැරි වුණොතින් මෙන්න මේ පැති වලට එහාට බලපානවා. රයිට්. මම යනවා ඊළඟ ගැලපිල්ලට. මේ ගැන හොඳ අවධානයකින් බලන්න. මට මේක නැතුව කොහොම චූටි ගැලපිල්ලක් දාලා හරි සතුටින් එහාට යන්න තිබ්බා. හැබැයි විභාගෙට ගියහම මේවා එනවා. ඒ නිසායි මම දාන්නේ. මගේ අරමුණ ඔයා ගණන් හදලා සතුටු කරන එක නෙවෙයි විභාගෙට හරියට මොන දෙන පුරුදු කරන එක. ඒකෙදි සමහර අය කැමති නැහැ. ඒකයි කියන්නේ අපෝ ඔයාගේ වැඩ අමාරුයි ගණන් හදනවා වැඩි මොනවා හරි කියන්නේ ඒකයි. රයිට් මම එනවා අංක 2 ගැලපීමට. 21යි 3.31 දිනට උපචිත වැටුප් 14යි. මට ඉක්මනින් දිස්වරහන කියන්න. ඉක්මනට පන්තිය කරලා ඉවර කරන්න ඕන දිස්වරහන කියන්න. වැටුප් ගිණුම හර 14යි උපචිත වැටුප් ගිණුම බැර 14යි. ඔව්. ඔයාලේ වැටුප් කියලා ගිණුමක් ඇතිශේෂ පිරික්සුමේ. බලන්න කීයක් තියෙනවද කියලා වැටුප් ගිණුමේ. වැටුප් හා වේතන තියෙන 106ක්. ඒකට 14ක් එකතු කරන්න. උපචිත වැටුප් කියලා ගිණුමක් තියෙනවද බලන්න. නෑ. නැත්නම් අපි ජංගම වගකීම් තුල රෝලක් ලියලා තියලා උපචිත වැටුප් 14යි කියලා ලියමු. උපචිත වැටුප් 14යි කියලා ලියමු. ඔගේ පොදු ජේනලේ ලියන්න වැටුප් ගිණුම හර 14යි උපචිත වැටුප් ගිණුම බැර 14යි. සංලක්ෂය ලියන්න මම කාලය ගන්නෙ නෑ. ඔබ අනිවාර්යයෙන්ම සංලක්ෂය ලිවිය යුතුයි. නැත්නම් විභාගයට ලකුණු අඩු වෙනවා. විභාගයට ඇහුවොතින් ජර්නල් සටහන් සංලක්ෂය නොලියා බෑ. right අංක 3. පෙරගෙව් දුරකථන ගාස්තු 2000කි. අංක 2 ඊළඟ කොටස පෙරගෙව්. ඉක්මනින් මට කියන්නේ ජර්නල් සටහන. ඒක ලේසි. පෙරගෙව් දුරකථන ගාස්තු ගිණුම හර 2000යි දුරකථන ගාස්තු ගිණුම බැර 2000. ඔව්. ඔයාගේ දුරකථන ගාස්තු වලින් 2000ක් අඩු කළා. දුරකථන ගාස්තු මට තාම අහුන්නේ නැහැ. අහුණා. 12ක් තියෙනකෙන් 2000ක් අඩු කළා.
ජංගම වත්කම් යටතේ තව රූලක් දෙකක් තියලා රූල් දෙකක් තියමු. පෙරගෙව් දුරකථන කියලා බලන්න වගේ ගානේ 2000ක් තියෙනවා නම් හරියක් දාගන්න. ජර්නල් සරහන චෙක් කරලා බලන්න. ගාන හදපු නැති ඉන්නවනම් නැවතත් මම කියනවා එහෙමනම් මට කතා කරලා අහන්න. දුරකථන ගාස්තු වලින් දෙකක් අඩු කරා පෙරගෙව් දුරකථන ගාස්තු කියලා ජංගම වත්කම් වල ලිව්වා. දැන් මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හොඳ සූදානමකින් තමයි පහුගිය ටිකේ උගන්වපුවා. නැවත නැවත බලනවා දවසට පැයක් ගානේ කවුන්ටින් වලට දෙනවා. ඉතින් මම කියන වැඩපිළිවෙලේ ඉන්නවා කියලා හිතාගෙන තමයි මම උගන්වන්නේ. එහෙම නැති වුනහම උනොත් එහෙම නැති කවුරු හරි ඉන්නවා නම් අනේ යට අමාරු විෂය. හරි. අද පොදු ජර්නලයේ ලියලාති කාවින්ද කිව්ව දේ ඉස්සරහන පෙරගෙව් දුරකථන ගාස්තු හර 2යි නැත්නම් 2000යි දුරකථන ගාස්තු ගිණුම බැර 2000යි. right අපි යනවා ගැලපුම් අංක මොකෝත් හදලා නැති කෙනෙක් ජර්නල් සරහන් ලියලා ඉන්න එපා. එහෙම ඉන්නවා නම් මම හිතන්නේ නැති කියලා. මොකද මට කවුරුත් කිව්වේ නැහැ එහෙම. හරි මට කියන්න අංක 3 ගැලපීම. උපචිත ගොඩනැගිලි කුලී 6000ක් වූ අතර ඔව් ඒක කිලින් උපචිත ගොඩනැගිලි කුලී 6000යි කොහොමද ලියන්නේ? ජර්නල් සරහන් ඔව් කියන්න ජර්නල් සරහන් කියන්න. ගොඩනැගිලි කුලිය ගිණුම හර 6000යි උපචිත ගොඩනැගිලි කුලිය ගිණුම බර 6000. ඔව් ගොඩනැගිලි කුලී හර 6000යි උපචිත ගොඩනැගිලි කුලී බර 6000යි. ඔයාගේ ශේෂපේක්ෂමේ ගොඩනැගිලි කුලී වලට 6ක් එකතු කරන්න. දැනට තියෙන 48ක්. ජංගම වගකීම් වල ලියන්න උපචිත ගොඩනැගිලි කුලී කියලා 6ක් 6000ක් ලියන්න. මම හිතනවා ඒ වගේ වණන් ලියලා ඇති කියලා. මම ඒ වගේ වට ගොඩක් වෙලාව ගන්න අදහස් කරන්නේ නැහැ. කලින් ලද කොමිස් ආදායම් 4000යිලු. කියන්න බලන්න. කලින් ලද කොමිස් ආදායම් වල දිත්ත සනහන කොමිස් ආදායම් ගිණුම 4000යි. ඔව්. කොමිස් ආදායම් ගිණුම 4000යි. right. ලද කොමිස් කියලා ඔයාලට පේන්න තියෙනවා 30000ක් බැර පැත්තේ. ඒකෙන් 4ක් අඩු කරන්න. ජංගම වගකීම් වල ගිහින් ලියන්න කලින් ලද කොමිස්. කලින් ලද කොමිස් 4යි. ජර්නල් සරහන ලියපු අය චෙක් කරගන්න. කලින් ලද කොමිස් ගිණුම හර 4යි 4000යි කොමිස් ආදායම් ගිණුම වැරදුනා. කොමිස් ආදායම් ගිණුම හර 4000යි කලින් ලද කොමිස් ගිණුම බැර 4000යි. නැවත මම කියනවා වැරදුන නිසා. කොමිස් ආදායම් ගිණුම හර 4000යි. එතකොට අඩු කරේ ඒකයි හරවුන නිසා. කලින් ලද කොමිස් ආදායම් ගිණුම බැර 4000යි. හරි. මට ඉස්සෙල්ලා කියන්න ඒ ගැලපුම් ටික හරිද කියලා මම ඊළඟ එකට එන්න කලින් මෙසේජ් එකක් දාන්න කවුරුත් ඕකේ කියලා හරිනම් නැත්නම් ගැටලු තියෙන කට්ටිය අහන්න ඉක්මනින් මම බලන් ඉන්නවා වගේ මෙසේජ් එක එනකන් අමන්දි විතරයි ඕකේ තාම හරි හරි එහෙනම් මම එනවා ඊළඟ එකට මට හිතෙනවා ගොඩක් අය හරි මෙසේජ් එක දැම්මා ඒ අනුව හරියට කියලා හිතනවා ගැටලු තියෙනවා නම් කරුණාකරලා අහන්න මට වෙනම කෝල් කරලා හරි අහන්න කොහොම හරි දෙතුන් පාරක් try කරලා හරි අරගන්න අංක 4 ගැලපීමට මම එනවා 20යි 21 3යි 31 දිනට වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් 4000ක් බොල් ණය ලෙස ඉලයා හැරීමටත් ඉදිරියෙන් 105ක් අඩමාන ණය ලියා හැරීමටත් ඉඩ හැරීමටත් තීරණය කරා. ඔව්. ඉස්සලම් බොල් ණය 4000ක්. මට දිස්සරහන් කියන්න. බොල් ණය ගිණුම හර 4000යි. වෙළඳ ලැබිය යුතු ගිණුම බැර 4000යි. ඔව්. එහෙනම් අපි වෙළඳ ලැබිය යුතු වලින් 4ක් අඩු කරන්න. වෙළඳ ලැබිය යුතු දේ වලින් 4ක් අඩු කරන්න. 4ක් අඩු කළා බොල් ණය වලට 4ක් එකතු කරන්න. ඔයගේ ගානේ තියෙනවා බොල් ණය. බලන්න හරිද කියලා. වෙළඳ ලැබිය යුතු ගිණුම් වලින් අඩු කරා වෙළඳ ලැබිය යුතු බැර බොල් ණය වලට එකතු කරා බොල් ණය හර. මේකේ මොකද ලියන්න දෙන්නේ නැහැ. බොල් ණය වලට එකතු කරා වෙළඳ ලැබිය යුතු වලින් අඩු කරා. හොඳයි. දැන් ඔයා මට හරියටම හදලා කියන දැන් හරියටම වෙළඳ ලැබිය යුතු ද
කීයක් ඉන්නවද? ණය ගැතියෝ කීයක් ඉන්නවද කියලා මම මේ අහන්නේ. වෙළඳ ලැබිය යුතු ශේෂය කීයද? මට ඉක්මනින් කියන්න ඕන. මට මාව පැහැදිලිව ඇහෙනවා කියලා මං හිතනවා. මට කියන්න වෙළඳ ලැබිය යුතු ගිණුම් වල ශේෂය කීයක් තියෙද? 90000යි මට අයිත් කියන්න අනුෂිකා 90000යි 90000යි. බලන්න පුතේ වාගේ 124ක් තියෙන වෙළඳ ලැබිය යුතු ගිණුම් වලින් 30ක් අඩු කරානේ. ඒ අර විකිණීම හෝ ආපසු මේ පදනම මත 30. තව 4ක් අඩු කරානේ බොල් වෙලා. එහෙනම් 124න් 34ක් අඩු කරාම වාට ලැබෙන්නේ 90000යි. right. ඔය 90000ෙනුත් සැකයිලු අඩමානයිලු 100ට 5ක්. මට 90000න් 100ට 5ක් බලලා දෙන්න. 4500යි. right. දැන් බලන්න දැනටම ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියනවද අඩමාන ණය සඳහා ඉඩ හැරීමක් තියනවද බලන්න. මේ වෙන විටත් වෙන් කරලාද බලන්න අඩමාන ණය වල අපි තාමත් ඒ වචනේ පාවිච්චි කරනවා අපේ අතින් වෙන් කිරීම. නමුත් නිවැරදි වචනේ ඉඩ හැරීම. අඩමාන ණය ඉඩ හැරීමක් තියනවද බලන්න කීයක් හරි තියෙද? තියෙනවා නම් බැර පැත්තේ තියෙනවා. වත්කම අඩුවීමේ ගිණුමනේ. තියෙනවද? තියෙනවද නැද්ද? මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියන එක? නෑ. එහෙනම් ප්‍රථම වතාවට අඩමාන ණය සඳහා ඉඩ හැරීමක්. ද්විත සරහන් මට කියන්න. ගිණුම් හර අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම් බැර. ඔව් අඩමාන ණය ගිණුම හර බෙදා හැරීමේ වියදමක්. අඩමාන ණය ගිණුම හර 4.5යි. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම බැර. මම මෙතන වෙළඳ ලැබිය යුතු දෑ ලියලා හරියක් දාලා ගන්නවා මම ඒ 90 මෙතනට ශේෂ පිරික්සීමට හරියක් දාලා ගන්න. මොකද යන්නේ අඩු වෙන්නේ. අඩමාන ණය සඳහා ඉඩ හැරීමේ ගිණුම 4.5ක් අඩු කරනවා. ණය ගැතිය බැර කරා හා සමානයි. ණය ගැතියන්ගෙන් අඩු කර 4.5ක්. ඒක වියදමක්. ණය ගැති වත්කම අඩුවීම තුලින් වියදමක් ජනිත වේ. කඩපාඩම් කරන්න එපා. ඉදිරියේදී සැකයි කියලා මට හිතුණත් මම ඒත් ලාභයෙන් අඩු කරනවා. මොකද පුතේ සංකල්පේ? ආරක්ෂණ විචක්ෂණ සංකල්පේ. හොඳයි. ප්‍රථම වතාවට වෙන් කිරීම නිසා වැඩේ පහසුයි. අඩමාන ඉඩ හැරීම බැරකෙන් ණය ගැති වත්කම අඩු වෙන ගිණුම වියදම් හරි. අඩමාන ණය හර. ඊළඟ සරහන් නැවත චෙක් කරලා බලන්න. අඩමාන ණය ගිණුම හර 4.5යි නැත්නම් 4500යි. අඩමාන ණය ඉඩ හැරීමේ ගිණුම බැර 4.5යි. right මම එනවා අංක 5 ගැලපීමට. අංක 4 ගැලපීමේ මොනවා හරි අහන්න තියෙනවා නම් මගෙන් ඉක්මනින් අහන්න බලන්න. දැන් මේ පහුවෙල සම්බන්ධ වුණු පිරිසක් ඉන්නවා වැඩේ පොඩ්ඩක් අමාරුයි අද අභ්‍යාසය. ඒගොල්ලෝ මගෙන් පොඩ්ඩක් ඉඳලා වීඩියෝ එක ඉල්ල ගන්න. මම අකර ක්‍රමයකට වීඩියෝ එක දෙන්නම්. මට පොඩ්ඩක් WhatsApp message දාන්න. මම රෑම හරි අප්ලෝඩ් කරන්නම්. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා ඇති කියලා මම හිතනවා. පුතේ අංක 5 ගැලපීමට මම එනවා. කවුරුත් මට ප්‍රශ්න අහන්නේ නැති නිසා. ඔව් මේනක දැන් තමයි ආවේ. චතුර hina වෙලා message එකක් දාලා දෙනවා ලයිට් ආවා කියලා. ලයිට් ආවද කරන්ට් එක ආවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි ඇවිල්ලානේ නේ අපි යමු අංක 5ට. 20යි 21 3යි 20 ගම් වතුරක් ඇවිල්ලා දැනුත් හයියෙන් වහිනවා. තොගේ හානි වෙලා 80000ක්. තොගේ හානි වෙලා 80000ක්. 75ක් රක්ෂණ සමාගම වන්දි ගෙවන්න එකඟ වෙලා. ඒ කියන්නේ මොකුත් ලියලා නෑලු. right. තොග හානි වුණාම ලියන පළවෙනි දෙත් සරහන මට කියන්න.
තොග හානි වුණාම ලියන පළවෙනි දේ ඉස්සරහන 80 කොහොමද ලියන්නේ? හානි වූ තොග ගිණුම හර 80යි විකුණුම් පිරිවැය ගිණුම් බැර 80යි. හරියටම හරි. තොග හානි ගිණුම හර මම මෙතනින් පොඩි ගිණුමක් ගහ ගන්නවා දැනට අයිම කන්නම්. තොග හානි නැත්තම් හානි වූ තොග. ගිණුම හරවන වියදම් ගිණුමක් හර වෙනවා. විකුණුම් පිරිවැය බැර. තොග හානි එහෙම නැත්තම් හානි වූ තොග කමක් නැහැ. 80ක් අපි ගැනුම් ළඟින් අඩු කරනවා. ඒක මෙතන පෙන්වන්නත් පුළුවන්. ගැනුම් වලින් අඩු කරලා දාන්නත් පුළුවන්. මම යෝජනා කරනවා මෙතන පෙන්වන්න. තොරතුරු වැඩිපුර දෙන්න පුළුවන්. හරි. දැන් 80ක් පාඩුයිනේ. තොග හානි වුණා. ගෑස් එක පුපුරලා තොගේ හානි වුණා. මේ දවස්වල වෙන්න පුළුවන් වැඩක් නේ. ගෑස් එක වෙනම බලමු. දැන් මට කියන්නේ මේ හානි වෙච්ච තොගයට රක්ෂණ වන්දි දෙන්නලු 80ක්. 80න් 80ක් කියන්නේ 75ක් නේ. ඔව් 75ක්. 80න් 75ක් කියන්නේ කීයද? 60000යි. දැන් ලැබෙන්නේ යනවා මේ වියදම මට අඩු වෙනවා. පාඩුව අඩු වෙලා යනවා. වියදම් අඩු වීම දර 60000. ලැබෙන්න තියෙනවා. ලැබුණේ නැහැ. මුදල් ලැබුණා මුදල් හර කරන්න තිබ්බා. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර 60යි. 80ක තොග හානි වුණා. තොග හානි හර විකුණුම් පිරිවැය බැර 60ක් වන්දි දෙන්නම් කිව්වා. ලැබිය යුතු රක්ෂණ වන්දි හර තොග හානි බැර. ඇත්තටම තොගේ හානි වුණ නිසා ඔයාලට කීයක් පාඩුද? 20000. 20000යි. මේක බැලන්ස් කරාමත් වෙනවා ඒක. ඒක මාරු කරනවා අපි කොහෙටද? ලාභාලාභ ගිණුමට. එහෙනම් වෙනත් වියදම් තුල ලියන්න තොග හානි. තොග හානි වියදම නැත්නම් තොග හානි අලාභ. කමන්නේ. තොග හානි කිව්වද ඇති? 20යි. තොග හානියෙන් ඇතිවෙච්ච අලාභය 20යි. ඒක මතක නැත්නම් නැවත ගිහිල්ලා බලන්න ගැලපුම් සටහන් අපි ඉගෙනුවා. තොග හානි වුණාම ලියන විදිය. ඒකට හිටියේ නැත්නම් හානි තොග හානි තව 6ක් තියෙනවා සර්. තව 6ක් තියෙනවා පුතේ ඒකට එකතු කරලා තියන්න. වගේ මේ 20 මෙතන දැන් ලියන්නේ නැතුව දැනනවත් තොග හානි තියනවලු ශේෂ පරීක්ෂමේ. ඒ 6ට 20ක් එකතු කරලා තියන්න. මම දැනට 26 කියලාම ලියනවා ඒකත් එක්කම ගෙනල්ලා. වඩාත් ඕන එකක් පුළුවන්. එතෙන්ට හරියක් දාලා 26 කියලාම ලියන්න. වැඩි පුරුදුනාම හරි. දැනටමත් 6ක් හානි වෙලා මෙයාට. තව 20ක් හානි වෙලා. 26යි. 6ට අර 20 එකතු කරලා තිබ්බ හොඳයි මට උදව් කරපු එක. අපි යනවා අංක 8. දේපි වාර්ෂිකව පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට 10ක් ෂෙයා කරන්න. රයිට් මට කියන්නේ ඔයා ෂෙයා කරන පළවෙනි වත්කම මොකද්ද? ගොඩනැගිලි. ඔව් ගොඩනැගිලි. ඊටම ෂෙයා කරන්න එපා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ඉඩම් ෂෙයා කරන්න පුළුවන් තත්ත්වයන් අපි කතා කරනවා LKS 16 ප්‍රමිතයේදී. රයිට්. ගොඩනැගිලි. ගොඩනැගිලි පිරිවැය තියෙනවා 400ක්. 110ක් ෂෙයා වෙනවා කියන්නේ 40ක් ෂෙයා. මට ඉක්මනින් දිත්ත සරහන කියන්න. ගොඩනැගිලි ෂෙයා ගිණුම හර ඔව්. ගොඩනැගිලි ෂෙයා වෙන්නේ. ගොඩනැගිලි ෂෙයා ඉඩ හැරීම නැත්නම් සමුච්චිත ෂෙයා ගිණුම බැර. පරිපාලන වියදම් වල මම ලියනවා ගොඩනැගිලි ෂෙයා හර. බලන්න මම දිස්සරහන් වලින් යන්නේ ගාන. සමහරව කැමති නැහැ දිස්සරහන් වලට. නඩවට මේක පුරුදුනහම පහසු දෙනෙයි. ගොඩනැගිලි සමුච්චිත ෂෙයා වලට එකතු කරනවා. දැනට 110ක් තියෙනවා. ඒකට 40ක් එකතු කරනවා. ජනරල් සරහන් ලියන්න. ගොඩනැගිලි ෂෙයා හර ගොඩනැගිලි ෂෙයා ඉඩ හැරීම බැර. ෂෙයා වෙන් කිරීම ලියන්න එපා පුතේ. දැන් මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ෂෙයා ඉඩ හැරීම කියන වචනේ. අඩු ගානේ සමුච්චිත ෂෙයා විභාගෙට දෙන්නේ නැහැ දැන් වෙන් කිරීම. right මෝටරද කොච්චර ෂෙයා වෙලාද? මෝටරත වල ෂෙයා වටිනාකම කීයද? 60000. දිත්ත සරහන මට කියන්න. දිත්ත සටහන කියන්න මෝටරත ෂෙයා
මෝටර රථ ෂය ගිණුම හර මෝටර රථ ෂය සඳහා ඉඩහැරි මෝටර රථ ෂය ගිණුම හර 60යි වියදමක් ඇති වුණා. ෂය කියන්නේ වියදමක්. ගිණුමක් ගන්නෑ මං ෂය හර කියලා දන්නවා. මෝටර රථ සමුච්චිත ෂය බැර නැත්නම් ෂය ඉඩහැරීම බැර 60යි. ශේෂ පිරික්ෂමේ 60 එකතු කරගත්තා. මට පේනවා ඇති. 110ට අතන එකතු කරලා තියෙනවා. මෙතන ඒ 42ට මම 60ක් එකතු කරලා තියෙනවා. රයිට් මම යනවා ඊළඟ දීපීවයි තමයි. යන්ත්‍ර. යන්ත්‍ර ෂයවල දිට සරහන කියන වටිනාකමත් එක්ක යන්ත්‍ර ෂය ගිණුම හර 40යි. යන්ත්‍ර ෂය සඳහා ඉඩහැරීම බැර 40යි. ඔව් පරිපාලන වියදම් වල මම ලියනවා යන්ත්‍ර ෂය හර 40යි. යන්ත්‍ර ෂය පරිපාලන වියදම. යන්ත්‍ර සමුච්චිත ෂය වලට 40ක් එකතු කරලා තියෙනවා. දිස්රහන දන්නවා දැන්. ලීබඩ ෂයත් මට දිස්රහන කියනවා ඒ වගේම. ලීබඩ ෂය දිස්රහන කියන්නේ ඔව් කියන්නේ ලී බඩු ෂය ගිණුම හර 16යි. ලී බඩු ෂය සඳහා ඉඩහැරීමේ ගිණුම් බැර 16යි. රයිට් බොහොම හොඳයි. ලීබඩු ෂය හර 16යි. ලීබඩු සමුච්චිත ෂය නැත්නම් ෂය ඉඩහැරීම බැර 16යි. ගැලපුම් ඉවරයි. හොඳයි මම දැන් ශේෂ පරීක්ෂණයේ තියෙන අයිතම එකින් එක ලියාගෙන යනවා ඉහළ සිට පහළට. ඉඩම් පිරිවැය 600යි. ජංගම නොවනවත්කම්. ගොඩනැගිලි පිරිවැය 400යි. ගොඩනැගිලි පිරිවැය 400යි. මෝටර රථ පිරිවැය 600යි. යන්ත්‍ර පිරිවැය 400යි. ලීබඩු පිරිවැය 160යි. විස්සයි 24යි එක තොගේ 112යි ආරම්භක තොගේ. ගැනුම් 519යි. ගෙන ඒමේ කුලී 16යි. ගැනුම් ළඟටම ලියන්න. හානි උතක ළඟ කමන්නේ. ගෙන ඒමේ කුලී 16යි. ධන. ආපසු යැවුම් 27යි. එතනින් අඩු කරන්න ඕන නැවතත්. ආපසු යැවුම් 27යි වරහන් කරලා තියන්න. විකුණුම් 900 කීයක් තියෙනවද දැන් විකුණුම්? විකුණුම් කීයක් තියෙනවද? 913යි. 913යි. මොකද 943න් 30ක් අඩු කරා. ආපසු එවුම් 24යි. විකුණුම් ළඟින් අඩු කරන්න. ආපසු එවුම් 24යි. වැටුප් වල වටිනාකම මට කියන්න කවුරු හරි? එකසිය 20යි. ගොරවනවා වගේ ටිකක් දෙනවා. හින ගහන්න කලින් වැඩි ඉවර කරගන්න ඕන ටක් ගාලා කියන්න. ආයෝජන ආදායම් කීයද? ආයෝජන ආදායම් 24යි. ගොඩනැගිලි කුලී කීයද? ගොඩනැගිලි කුලී කීයද? 54යි. ප්‍රචාරණ වියදම් 17යි බෙදා හැරීමේ. විකුණුම් කොමිස් 10යි. ඒක හරපැත්තේ තියෙනවා නම් වියදමක්. බැරපැත්තේ තිබ්බොත් ආදායමක්. ආයෝජන 150යි. ඊටත් නෑ මම මෙතන ලියන පොඩක් බලා ගන්න. ආයෝජන 150යි. සාමාන්‍යයෙන් මම හිතන්නේ මේවා දිගු කාලීන ආයෝජන කියලා ඒකයි.
විශේෂයෙන් කියලා නැති නිසා මම එහෙම හිතනවා. ලද කොමිස් කීයද? 26යි. 26යි. ලද ගොඩනැගිලි කුලි දැන් වෙනස් වුන්නේ නැහැ 19ම තමයි. බොල්නයි වෙනස් වුණා වගේ මතකයි මට බොල්නයි කියන්නේ 18යි. හරි. දුන් වට්ටම් 13යි. බැර පැත්තේ තියෙන ලද වට්ටම් 14යි. දැන් ලීන තැන්ගෙන ගැටලුවක් වෙන්න බෑ. වෙළඳ ලැබිය යුතු ගත්තා. වෙළඳ ගෙවිය යුතු කීයද? ඒ වෙනස් වුන්නේ නැහැ නේද? 99ම තමයි. බැංකු ණය 220යි. ගැනිලි 9යි. හිමිකම යටතේ අන්තිමටම ලියන්නේ. ණය පොලි 12යි මූල්‍ය වියදම. ඒකේ ගැළපුම් මොකුත් නැහැ. තොගහානි ගත්තා. ලිපිද්‍රව්‍ය වියදම් 9යි. පරිපාලන වියදම්. සමුච්චිත ශෛලියමු ගොඩනැගිලි 150යි. මෝටර රථ 102යි. යන්ත්‍ර 80යි. ලී බඩු 20,1636යි. විවිධ ආදායම් 15යි. ඉඩත් මදි අපි යෙදලිමු. විවිධ ආදායම් 15යි. දුරකථන ගාස්තු 10යි. ඒව මගේ බෝඩ් එක බලන්න දෙයක් නෑ. ඔයා දන්නවා. මුදල් ශේෂය 125යි. ප්‍රාග්ධනය 1883යි. right. ඔයාලට බාර දෙනවා දලලාභය හොයලා මට කියන්න. ඊළඟට තමයි මං හදන්නේ. දලලාභය හොයලා මට කිව්ව ගමන් තමයි මං ඉස්සරහට යන්නේ. මට ඉක්මනින් දලලාභය කියන්න කවුරු හරි හදපු කෙනෙක්? දලලාභය හා කියන්නේ 484යි. 484යිලු මාත් සුළු කරලා බලන්නම්. ඔයගොල්ලෝ ඉස්සරහට යමු එතකන්.
428ක් එනවා මෙන්න මෙතනට. ගැනුම් මම මෙහෙම ගන්නම්. ඉතින් 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 2යි 2යි 4යි. 540න් 135ක් ගියහම 10න් 5ක් 5යි 3න් 3ක් බිඳුවයි 405යිද උත්තරේ? ඔව් සර්. හරි. 405යි. දැන් මට එහෙනම් ශුද්ධ ලාභයත් හොයලා කියන්න බලන්න. සර් 405 කියන්නේ විකුණුම් පිරිවැයනේ. මට කියන්න පුතේ මොකද්ද ප්‍රශ්නේ එතන? 405 කියන්නේ විකුණුම් පිරිවැය නේද? ඔව් විකුණුම් පිරිවැය. ඔය මගේ දලලාභය හෙව්වේ. ඔව්. විකුණුම් පිරිවැය 405යි. ඔය මගේ දලලාභය තමයි මට උත්තරේ දුන්නේ. අපි එකත් හදලා ඉමු. හරි? 13න් 4ක් 9යි. 10න් 2ක් 8යි. 889න් 405 කඩු කරාම මට දලලාභයේ උත්තරේ එනවා 9න් 5ක් 4යි 8යි. ඔව් ආගේ උත්තරේ හරියටම හරි 484යි. 6 4 10 19යි 4 23 5 28න් 8 දෙකක් ඉතුරුයි 2යි 4යි 6යි 3යි 9යි. වෙනත් ආදායම් වල එකතු 98යිද? ඔව් සර්. right ශුද්ධ ලාභය කියන්න බලන්න එකතු කරලා. එකසිය විසි දෙකයි දශම් පහ. අපි චෙක් කරලා බලමු. මෙන්න 5යි 7යි 4යි 11යි 19යි 3යි 22න් 2 දෙකක් ඉතුරුයි 6 2යි 8යි 9 10 11යි 12යි. මෙතන 6 4යි 10 9යි 19න් 9 එකක් ඉතුරුයි 4 1යි 5 4 9 10 12යි 5යි 17යි 18න් 8 එකක් ඉතුරුයි 289. මුළු වියදම් වල එකතුව මට කියන්න පුතේ. හාරසිය 59.5. 459.5යි. 5යි 9 2 11 17 2 19 9 එකක් ඉතුරුයි 2 1 3යි 8 11 3 14 15 5 එකක් ඉතුරුයි 1 2 2 4යි. ඒ වගේ උත්තරේ හරි. එහෙනම් අපිට ශුද්ධ ලාභය නැත්නම් කාලච්ඡේදේ ලාභය එනවා. කාලච්ඡේදේ ලාභය එනවා 10න් 5ක් 5යි 11න් 9ක් 2යි 7න් 5ක් 2යි 5න් 4ක් 1යි. උත්තරේ හරිද මගේ? 122.5යි. හරි. ඔව්. එයා කොහෙටද ගිහලා එකතු කරන්නේ අපි? පාග්දනට එකතු කරන්න ශුද්ධ ලාභය එහෙම නැත්නම් කාලච්ඡේදේ ලාභය. පැටවට බාර දෙනවා බැලන්ස් කරන්න. මට බැලන්ස් කරලා උත්තරේ කියන්න. 2339.5. බොහොම හොඳයි. ඔව් හැකි ඉක්මනින් බැලන්ස් කරගෙන මීට් එකෙන් අයින් වෙන්න මේ ඔයගොල්ලෝ කරවනවාද ඉක්මනට කියන්න? අකුණු ගහනවාද? සර්. ඔව් අකුණු ගහනවා මේ මන්ද ඔව් මෙහෙට හයියෙන් අකුණු ගහනවා මේ හරි අපි අතට නවත්තනවා මේක මේ ඔයා බැලන්ස් කරන්න බැලන්ස් කරලා අයින් වෙන්න ඊට මම ගෲප් එකට දාන්නම් අපි ආපහු ආයි දවසක් හමු වෙමු හරි අපි අද වැඩ කරුන්නේ නැහනේ සඳුදාට මම අර ටික තිබ්බට පස්සේ ආයි අපි සඳුදා අඟහරුවාද හොය දවස් කිට්ටු ආසන්න දවසක ඉක්මනින් තව වැඩ ටිකක් කරගෙන යමු හොඳයි මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් පුළුවන් තරම් ඒ වෙලාව මට දෙන්න ඔව් බොහෝ විට අඟහරුවාදා හරි එහෙමනම් බැලන්ස් කරගෙන යන්න ගැටලු තියෙන අය මීටින් එකෙන් අයින් වෙන්න මම ඔයාලට මේකේ මේ වීඩියෝ එක දානවා මට මැසේජ් එකක් දාලා තියන්න
මට දැනට සම්බන්ධලා ඉන්න කෙනෙක් කියන්න ජංගම නොනවත්කම් වල එකතු 1892ක් දවාට එන්නේ. 1792 1792ලු. හරි මට වැරද්ද අහු වුණා. 1792යි. ජංගම වත්කම් වල එකතුවත් මට දෙන්න. දෙදස් 339.5ට මට අභ්‍යාසය බැලන්ස් වෙනවා. 2339.5ට. ඕගොල්ලොත් හැකි ඉක්මනින් අඩුපාඩු ටික හදාගෙන මීටින් එකෙන් අයින් වෙන්න. නක්කොටම දුස්සරණයි පරිස්සමෙන් ඉන්න. සර් අවසන් තොගේ ගෙනුම් ගත කරනකොට මේ ශුද්ධ උපලබ්ධියගෙන් අඩු වගය මේ මූල තත්ත්වයට දාලා වැඩි අගය ආදායම් ප්‍රකාශනයට දාලා තොග කපා හැරීමේ වියදම් කියලා ආදායම් ප්‍රකාශනයට දාන විදිහ. ඔව් දැන් අපිට කටපාඩම් කරලා පුතේ එහෙම කරන්න පුළුවන්. වැඩි අගේ අඩු අගේ එහෙම කියලා පුළුවන්. නමුත් સિદ્ધාන්තය මේක. මේ තියරි එක ඔයා ඉගෙන ගන්න ඕන. මොකද මෙතන නෙවෙයි නවතින තැන. අපිට ඉස්සරහට තව ගොඩක් එන නිසා මේ සම්බන්ධයෙන් ඔයා හරියටම අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ කරේ. අර මන් දීපු පොල් ගෙඩි ගාන ගැනත් හිතලා මොකද්ද ඒ කරේ කියලා හිතන්න. ඉස්සෙල්ලම අපි පිරිවැයට තොග ගිණුම්ගත කරනවා. දෙවනුව තොග කපා හැරීම කරනවා කියලා හිතන එක තමයි වඩාම සුදුසු. කෙටි ක්‍රමයක් විදිහට කෙනෙකුට පාඩම් කටපාඩම් කරගන්න පුළුවන්. අඩු වගේ මෙතන ලියනවා. හැබැයි ඒකත් වරදිනවා එහෙම වුණොත්. දැන් සමහරට පිරිවැය අඩු වුණොත් සුද්ධ ප්‍රබ්ධයේ වැඩි වුණොත් අපි ලියනවද එහෙම? නෑ නේද? එහෙම ලියන්නේ නෑ. ඒ නිසා පිරිවැය අඩු වුණොත් පිරිවැයම තමයි ලියන්නේ. පිරිවැය ලියලා නිකන් ඉන්නවා. සුද්ධ ප්‍රබ්ධයේ අඩුවම තමයි වා කියන කතාව සත්‍ය වෙන්නේ. ඒ නිසා ඒක સિદ્ધාන්තයේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. හොඳට කියවන්න නෝට් එක කියවලම ආයෙ අභ්‍යාසවලදී මේ දේ කියලා දෙනවා. ඒකට මම හිතනවා තහවුරු වේ. තව අභ්‍යාස එතන 20යි මෙතනත් තව ටිකක් ඉතුරුයි. ওই ටික හදලා ඉවරනකොට හැම ගානකම වගේ ඔය ගැලපිලා තියෙනවා. තේරෙයි. සර් මට ඔව්. මේ රෙකෝඩින් එක දාන්නකෝ. මට පුතේ ඔයා කියන එක පැහැදිලි නැහැ කියන්නේ. 29යි රෙකෝඩ් නොවැම්බර්. මට ඔය මෙසේජ් එකක් දානවා. දැනට මගේ මැෂින් එක කැඩලා හදන්න දුන්නා. එතකොට රෙකෝඩින්ස් දෙන්න වෙන්නේ මට කොහොම වෙලාද දන්නේ තත්ත්වේ. අඟහරුවාදෙන් පස්සේ මට අඟහරුවා තමයි මැෂින් එක රිපෙයාර් කරලා දෙන්නේ. පොරොන්දු උනේ. එතකොට මට බදාදට වගේ පොඩ්ඩක් මතක් කරන්න. මම මේ තියෙන දවස්වල ඒවා දාන්න. දැන් මේ මැෂින් එකෙන් කරපුවා ගොඩක් රෙකෝඩ් කරන්න තරම් අපි කරේ නැහැ. අද ඒක මම රෙකෝඩ් කරා. ඒක දෙන්නම් ඔයාලට. හරි සර් thank you. හරි. හරි.